හොඳයි සුබ දවසක් සියලුම දෙනාට. අපි ප්‍රෝග්‍රෑමින් පාඩමේ මේ කොටසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 9 වෙනි පාඩමේ 4 වෙනි අණු ඒකකයේ ක්‍රමලේඛන භාෂාවල පරිණාමය හා විවිධ ක්‍රමලේඛන ප්‍රවේශයන් කියන කොටස තමයි අපි මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කොටසෙන් ඉඳන් ඉස්සරහට කතා කරගෙන යන්න නම් ඔයාලා මේ පාඩමේ කලින් කොටස පැහැදිලිව අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. විශේෂයෙන්ම ගැලීම් සටහන් ෆ්ලෝ chart කොටස ඒ වගේම ව්‍යාජකේත සූඩෝ කෝඩ් වගේ ඒ මූලික දේවල් ටික සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ. මම හිතනවා ඒ කොටස් ටික සම්පූර්ණ කරගෙන ඇති කියලා ඔයගොල්ලෝ සහ ඒ ටික හොඳට අවබෝධ කරගෙන ඇති කියලා මේ කොටසෙන් ඉඳන් අපි ඉස්සරහට යන්න. හොඳයි. ඉතින් මේ කොටසේදී අපි කතා කරන්නේ ක්‍රමලේඛන භාෂා ගැන. ඒ වගේම මේ පරිණාමය සිද්ධ වෙච්ච විදිහ, ඒ වගේම අපිට මේ පාඩමේදී භාවිතා කරන්න තියෙනවා ක්‍රමලේඛන භාෂාවක් Python. එතකොට ඒ Python කියන ක්‍රමලේඛන භාෂාව කියන දේවල් ටික තමයි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට ක්‍රමලේඛන භාෂා කියන ඒවා පරිගණක වගේම තමයි ක්‍රමිකව තමයි මේවැ සංවර්ධනයක් සිද්ධ වුණේ එකපාරටම. අද අපි භාවිතා කරන Python, Java, C, C++, C#, ඒ වගේ ක්‍රමලේඛන භාෂා එකපාරට ලෝකයට බිහි වුණේ නැහැ. ඉතින් මේවා කාලයත් එක්ක ක්‍රමිකව ක්‍රමානුකූලව තමයි නිර්මාණය වෙලා සංවර්ධනය වෙන්න පටන් ගත්තේ. ඉතින් ඔයාලට මේ රූප සටහන බැලුවත් ඒක පැහැදිලි. මොකද මේ රූප සටහනෙන් පෙන්නලා තින්නේ කොහොමද මේ ක්‍රමලේඛන භාෂාවල පරිණාමණය ආරම්භයේ ඉඳන් සිද්ධ වුණේ කියන එක. ඉතින් අපි හැමෝම දන්නවා මේ ක්‍රමලේඛන භාෂාවල ආරම්භයේ එහෙම නැත්නම් පරිගණක වලට ක්‍රමලේඛන භාෂා අවශ්‍ය වුණේ පරිගණකයක් හැදුවට පස්සේ. එතකොට ලෝකේ පළවෙනි ඉලෙක්ට්‍රොනික පරිගණකයේ විදිහට අපි සලකන්නේ ENIAC කියන පරිගණකය. එතකොට මේ ENIAC පරිගණකයෙන් තමයි මේ ආරම්භය සිද්ධ වෙන්නේ. එතකොට එතනින් යන්ත්‍ර භාෂාව විදිහටත් මේ යන්ත්‍ර භාෂාවෙන් ඇසෙම්බලි භාෂාව විදිහටත් පහුකාලීනව විවිධ මේ ඇසෙම්බලි භාෂාවත් සංවර්ධනය වෙලා අවසානයේදී මේ අපි කියනවා මැෂින් ඉන්ඩිපෙන්ඩන්ට් ලැන්ග්වේජ් දක්වා මේක වර්ධනය වෙනවා. ඉතින් මෙතනදී අපි බොහොම සරල දෙයක් කතා කරේ. එතකොට ඔය පරිණාමණය තමයි මේ රූප සටහනේ මේ සාමාන්‍ය අර ලෝකෙ සිද්ධ වෙච්ච පරිණාමයේ විදිහට දක්වලා තියෙන්නේ. ඉතින් අද අපි ක්‍රමලේඛන භාෂාවල ඉන්නේ කොතනද කියන එක අවබෝධ කරගන්න දෙයක්. හොඳයි. මේ ක්‍රමලේඛන භාෂාවල විකාශනය අපි පොඩ්ඩක් බලනකොට අපි කතා කරා, අපි දන්නවා මේ වෙනකොටත් ENIAC පරිගණකය තමයි ලෝකේ අද භාවිතා කරන පරිගණකයේ ආරම්භකම පරිගණකය. එතකොට මේ පරිගණකයකට උපදෙස් ලබා දෙන්න ඕනේ වැඩ කරන්න. එහෙම නැත්නම් පරිගණක මතකයට උපදෙස් ලබා දෙන්න ඕනේ. පරිගණකයට තනියෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ උපදෙස් පරිගණකයට ලබා දෙනකොට අපිට ඒක පරිගණකයට තේරෙන භාෂාවට අපි ලබා දෙන්න ඕනේ. ඒතර පරිගණකයට තේරෙන භාෂාව තමයි අපි ඒක හඳුන්වන්නේ යන්ත්‍ර භාෂාව. එහෙම නැත්නම් විදුලියේ ඇත සහ නැත කියන මූලධර්මය තමයි පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ. විදුලියේ ඇත සහ නැත මූලධර්මය. එහෙම නැත්නම් පරිගණකය තුල වෙන දෙයක් නැහැ. විදුලියේ ඇත සහ නැත කියන දේ වෙනස් කරමින් තමයි අපිට ওই සියලුම දේවල් හදලා පෙන්නන්නේ. ඉතින් මේ පරිගණකයට තේරෙන භාෂාව අපි කියනවා යන්ත්‍ර භාෂාව. එහෙම නැත්නම් එක සහ බිඳුව. ඉතින් මිනිස්සු භාවිතා කරන භාෂාව ඒක නෙමෙයි ඉංග්‍රීසි භාෂාව හෝ වෙනත් භාෂාවක්. එතකොට මේ මිනිස්සුන්ට තේරෙන භාෂාව සහ පරිගණකයට තේරෙන භාෂාව අතර වෙනසක් තියෙනවා. තියන්නේ වෙනස නිසා තමයි අපිට ක්‍රමලේඛන භාෂාවක සහාය ඕන වෙලා තියෙන්නේ. මොකද අපිට තේරෙන භාෂාවෙන් පරිගණක වැඩසටහනක් හදලා ඒක පරිගණකයට තේරෙන ආකාරයට පරිවර්තනය කළා තමයි පරිගණකයට ලබා දෙන්න ඕනේ. ඒ නිසා අපිට පරිගණකයේ සඳහා පරිගණක වැඩසටහන් හදනවා නම් ඒකට අපිට ක්‍රමලේඛන භාෂාව අවශ්‍යයි. පරිගණක වැඩසටහනක් හදන්න අවශ්‍ය කරන තවත් පරිගණක වැඩසටහනකට අපි කියනවා ක්‍රමලේඛන භාෂාවක් කියලා. ඉතින් ලෝකයේ මේ වෙනකොට ක්‍රමලේඛන භාෂාව විශාල ප්‍රමාණයක් භාවිතා කරනවා. ඒ වගේම අපි පරිගණක වැඩසටහන් ගැන කතා කරනකොට පරිගණක වැඩසටහන් පිළිබඳව ඉතිහාසය ඔයගොල්ලෝ පරිගණකයේ ඉතිහාසය පිළිබඳව අවබෝධයක් තියෙන නිසා අපි දන්නවා ලෝකේ පළවෙනි පරිගණක වැඩසටහන කවුද නිර්මාණය කරේ කියන එක මම හිතන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. ඇඩා ඔගස්ටා කියන මේ කාන්තාවක් තමයි ලෝකේ පළවෙනි පරිගණක වැඩසටහන් නිර්මාණය කරේ. හැබැයි
චාල්ස් බැබේජ්ගේ අපි කතා කරලා තියෙනවා විශ්ලේෂණ යන්ත්‍රය. විශ්ලේෂණ යන්ත්‍රය සඳහා තමයි මේ පරිගණක වැඩසටහන නිර්මාණය කරන්නේ. එතකොට ඒක තමයි ලෝකයේ පළවෙනිම පරිගණක වැඩසටහන වෙන්නේ. එතකොට දැන් මේ වැඩසටහන හදනකොට ක්‍රමලේඛන භාෂාවක් ඒ යුගයේ එහෙම අදහසක් නැහැ. එතකොට මේ වැඩසටහන නිර්මාණය කරලා තින්නේ අදාළ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන්න. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේක තමයි මැෂින් කෝඩ් එක. ඒ යන්ත්‍රයේ ඍජුව වැඩ කරන විදිහ තමයි මේ වැඩසටහන තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. නමුත් අද පරිගණක ක්‍රමලේඛන භාෂා ඊට වඩා වෙනස්. අද පරිගණක ක්‍රමලේඛන භාෂා ඊට වඩා වෙනස් වෙනවා. මොකද අද තියෙන පරිගණක ක්‍රමලේඛන භාෂා සාමාන්‍ය මිනිස්සෙක් ලියන කියවන භාෂාවෙන් ලියලා මේක පරිවර්තනය වෙනවා. ඉතින් මේ පරිගණක ක්‍රමලේඛන භාෂා අපිට පූර්ණ වශයෙන්ම මේ ඉතිහාසයේ ඉඳලම තියෙන පරිගණක ක්‍රමලේඛන භාෂා ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. අපි දන්නවා පරිගණක පරම්පරා පහක් තියෙනවා. ඒ වගේම අපිට පරිගණක ක්‍රමලේඛන භාෂාත් කොටස් කරන්න පුළුවන්. එතකොට මේ කොටස් කරනකොට අපිට මූලික කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මූලික කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් එකක් තමයි මේ පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා සහ ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා. පහළ මට්ටම සහ ඉහළ මට්ටම කියලා අපිට ක්‍රම දෙකකට වෙන් කරන්න පුළුවන්. එතකොට පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා මොනවද? ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා මොනවද කියලා අපි ඊළඟට බලමු. පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා විදියට හඳුන්වන්නේ අපිට ඒවා හඳුන්වන්න පුළුවන් මේ මැෂින් ලැන්ග්වේජ් එක සහ ඇසෙම්බලි කියන ලැන්ග්වේජස්. ඒවා අපි පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා විදිහට මේ යන්ත්‍ර භාෂාව සහ ඇසෙම්බලි භාෂාව අපි හඳුන්වනවා පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා කියලා. අපි මේව මොනවද කියලා දීර්ඝ වශයෙන් ඊළඟට කතා කරනවා. ඒ වගේම අපිට ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා විදිහට විශාල ක්‍රමලේඛන භාෂා ප්‍රමාණයක් අපිට හඳුන්වන්න පුළුවන් වර්තමානයේ තියෙනවා. අපි දකින ගොඩාක් ක්‍රමලේඛන භාෂා ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා. එතකොට අපිට මේ සම්පූර්ණ සමස්ත ක්‍රමලේඛන භාෂා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා සහ ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා කියලා ප්‍රධාන කොටස් අපි දෙකකට බෙදනවා. එතකොට මේ කොටස් දෙක ඇතුළෙත් මේ පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා සහ ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා කියන මෙන්න මේ කොටස් දෙක ඇතුළේ පරිගණක භාෂා පරම්පරා පහක් තියෙනවා. ඒතර මේ පහළ මට්ටමට අයිති වෙනවා පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව. ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා වලට අයිති වෙනවා තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව සහ පස්වෙනි පරම්පරාව කියන පරම්පරා තුනක්. ඒතර මේ පහළ මට්ටමට පරම්පරා දෙකකුත් ඉහළ මට්ටමට පරම්පරා තුනකුත් අයිති වෙනවා. එතකොට පරිගණක වගේම තමයි ක්‍රමලේඛන භාෂාත් පරම්පරා පහක් අපිට වර්තමානයේදී දැක ගන්න පුළුවන්. හොඳයි අපි ඊළඟට බලමු මේ එක එක පරම්පරාවේ පරිගණක භාෂා අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. ඉතින් මුලින්ම අපි බලමු පළවෙනි පරම්පරාවේ පරිගණක භාෂාව කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා පළවෙනි පරම්පරාවේ පරිගණක විශේෂයෙන්ම ENIAC, UNIVAC වගේ පරිගණක ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා. මේ යුගයේ පරිගණක පරම්පරාවේදී ඇත්තරම පරිගණක ක්‍රමලේඛන කියන ඒවා වැඩසටහන් අද තියෙනවා වගේ පරිගණක වැඩසටහන් භාවිතයක් උනේ නැහැ. අද තියෙනවා වගේ පරිගණක මතකයක්, hard disk එකක්, RAM එකක් ඇතුලේ පෙරදී සකසපු වැඩසටහනක් පරිගණකයේ තුලම ගබඩා කරලා පරිගණකයේ භාවිතා කරපු යුගයක් නෙමෙයි. පරිගණක ඉතිහාසයේ පිළිබඳව කතා කරනකොට අපිට හම්බෙනවා විශේෂයෙන්ම EDVAC කියන පරිගණකය. ඒතර EDVAC පරිගණකය තමයි වැඩසටහනක් පරිගණකයේ තුල මතකයේ තුල ගබඩා කරලා ඒ මතකයේ තුල තීච්ච වැඩසටහනෙන් ප්‍රයෝජනයක් ගත්ත. එහෙම නැත්නම් පරිගණකයේ ක්‍රියාත්මක කරපු පරිගණකය තමයි EDVAC පරිගණකය. ඒතර EDVAC පරිගණකය වෝන් නියුමාන්ගේ ආකෘතියක් අනුව තමයි නිර්මාණය වෙන්නේ. අපි ඒක වෝන් නියුමාන් ආකෘතිය කියලා හඳුන්වනවා. විශේෂයෙන් මේ සංකල්පේ අපි ආචිත ක්‍රමලේඛ සංකල්පය stored program concept කියලා හඳුන්වනවා. මේ ආචිත ක්‍රමලේඛන සංකල්පයෙන් පස්සේ තමයි පරිගණක මතකයේ තුල වැඩසටහනක් ගබඩා කරන්න පටන් ගන්නෙ. නමුත් අනික් පරිගණක එහෙම නෙමෙයි. ඒවා අදාළ අවස්ථාවේදී යන්ත්‍රයට එහෙම නැත්නම් අපි කියනවා යන්ත්‍ර භාෂාවෙන්. එහෙම නැත්නම් යන්ත්‍රයට අදාළ යන්ත්‍ර විධානය ඍජුව යන්ත්‍රයේ යාන්ත්‍රික කොටස් වෙත ලබා දීලා තමයි ක්‍රියාවට නැංවෙන්නේ. විශේෂයෙන්ම ENIAC, UNIVAC වගේ පරිගණකවලදී අදාළ යන්ත්‍ර කොටස් වෙතම ඍජු ආදානයක් ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා බයිනරි.
එහෙම නැත්නම් මේ 101 වලින්ම අදාළ යන්ත්‍රයට විධානය ලබා දෙන්න ඕනේ. ඒතර මේ 101 ලබා දීම සඳහා යන්ත්‍රය තුල විවිධ යාන්ත්‍රික කොටස් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ යාන්ත්‍රික කොටස් භාවිතා කරලා මේ යන්ත්‍ර කේතේ පරිගණකයට අපිට ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පරිගණකය තුලින් කරන්න අවශ්‍ය කරන කාර්යයට අදාළ වැඩසටහනේ යන්ත්‍ර කේතේම තමයි ලබා දෙන්න ඕනේ. එතකොට මේ ඍජුව යන්ත්‍රයට මේක තේරුම් ගන්න පුළුවන්. කියන්නේ මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන විදුලිය ඇත සහ නැත කියන අවස්ථාව කෙලින්ම පරිගණකයටම ලබා දෙන්න ඕනේ පරිශීලකයා. එතකොට පරිශීලකයාට මේ යන්ත්‍රකේත ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ 1.1 කියන ඒවා පිළිබඳව මොනවද මේ ඩිජිටල් කෝඩ්ස් කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට යන්ත්‍රය සහ පරිශීලකයා කියන්නේ දෙන්නම එක්කෙනෙක්. ඒතර යන්ත්‍රයට තේරෙන දේම පරිශීලකයාට තේරෙනවා, පරිශීලකයාට තේරෙන දේම යන්ත්‍රයට තේරෙනවා. මේ දෙන්න අතර වෙනසක් නැහැ. මේක තමයි පළවෙනි පරිගණක පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා. එතකොට මේවා වාසි සහ අවාසි අපි පොඩ්ඩක් කතා කරලා බැලුවොත් විශේෂයෙන්ම වාසි විදිහට අපිට ගන්න පුළුවන් වාසි කීපයක් තියෙනවා. එකක් තමයි වේගවත් බව. මොකද පරිවර්තනයක් කිසිම වෙලාවක සිද්ධ වෙන්නේ නැහැ. වැඩසටහන ආදානය කර ආකාරයෙන්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ. කිසිම පරිවර්තනයක් නැහැ. වැඩසටහන ඍජුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පරිවර්තන වැඩසටහන ඕනේ කරන්නේත් නැහැ. මොකද මේ මැෂින් කෝඩ් එකම යන්ත්‍රයට ලබා දුන්නාම එහෙම නැත්නම් මැෂින් ලැන්ග්වේජ් එකෙන් යන්ත්‍රයට දුන්නාම ඒක යන්ත්‍රයට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි වාසි. අවාසි විදිහට අපිට මේක දකින්න පුළුවන් බොහෝමයක් අවාසි තියෙනවා. එතකොට දැන් මේ ද්විමේකේත මේ වගේ 101 කෝඩ් එකක් පරිශීලකයෙක්ට මතක තියාගන්න, කියවන්න, ලියන එක ටිකක් අපහසුයි. ඒ වගේම තේරුම් ගන්න වැරදි හොයන්න අපහසුයි. දැන් මේ වගේ කෝඩ් එක කොහේ හරි එක තැනක එක ඉලක්කමක් වෙනස් වෙලා තිබුණොත් ඒක අපිට හොයන්න හරි අමාරුයි. ඒ වගේම මේ යුගයේදී විශේෂයෙන්ම මේ පරිගණක භාවිතයේදී යන්ත්‍ර භාෂාව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකත් අවශ්‍යයි. ක්‍රමලේඛනයක් හදනවා කියන්නේ යන්ත්‍ර භාෂාව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සහ පරිගණක දෘඩාංක කොටස් පිළිබඳ හොඳ දැනුමක් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒවත් මේකේ අවාසි විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳ අපි ඊළඟට කතා කරමු මේ දෙවනි පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා පිළිබඳව. දෙවනි පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා කියලා කියන්නේ අපි ඇසෙම්බලි භාෂාව භාවිතා කරපු යුගය. එහෙම නැත්නම් පරිගණක වැඩසටහන සැකසීම සඳහා ඇසෙම්බලි කියන පරිගණක භාෂාව යොදාගත්ත යුගය. මේ යුගය විශේෂයෙන්ම පරිගණකයේ යම් වර්ධනයක් වුණාට පස්සේ තමයි මේ ඇසෙම්බලි භාෂාව භාවිතා වෙන්නේ. විශේෂයෙන්ම පරිගණකයේ මතකය කියන එක සංවර්ධනය වෙලා පරිගණක මතකයේ තුල වැඩසටහනක් ගබඩා කිරීමේ සංකල්පයේ යම් දියුණු මට්ටමකට ආවට පස්සේ තමයි මේ ක්‍රමවේදය ලෝකේ භාවිතා වෙන්නේ. ඉතින් මේ ඇසෙම්බලි භාෂාව කියන්නේ අර යන්ත්‍ර භාෂාව වගේම භාෂාවක් නෙමෙයි. 1.1 භාවිතා කරලා වැඩසටහන් ලියනව වෙනුවට යම් ඉංග්‍රීසි හෝඩියේ කෙටි විධාන සලකුණු වගේ දේවල් පාවිච්චි කරලා තමයි මේ ඇසෙම්බලි භාෂාව නිර්මාණය වෙන්නේ. මොකද මේ ඇසෙම්බලි භාෂාවෙන් වැඩසටහනක් ලියන එක පරිශීලකයාට යම් පහසුවක් වෙනවා. මොකද ඉංග්‍රීසි භාෂාවේ විධානයන් තේරුම් ගන්න ලේසි. හැබැයි මේක පරිගණකයට යම් අපහසුයක් වෙනවා. පරිගණකයට තේරුම් ගන්න ටිකක් අපහසුයි මේ වගේ භාෂාවක්. ඒ නිසා මේ දෙන්න අතරට පරිගණකයේ සහ පරිශීලකයා කියන දෙන්න අතරට යම් පරිවර්තනයක් එන්න උනා. එතකොට මේ ඒ පරිවර්තක තමයි අපි ඇසෙම්බලර් කියලා හඳුන්වන්නේ. හරි. ඒතර මේ තියෙන්නේ ඇසෙම්බලි භාෂාවෙන් ලියපු එක වැඩසටහනකට උදාහරණයක්. එතකොට මේක මේ පරිශීලකයා මේ ඇසෙම්බලි භාෂාවෙන් මේ වැඩසටහන ලියනවා. නමුත් මේක පරිගණකයට තේරුම් ගන්න බැහැ නිසා මේ ඇසෙම්බලර් කියලා පරිවර්තකයක් ඕනි කරනවා මේක 101 වලට යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරගන්න. එතකොට මේ යුගයේදී පරිගණක මතකය යම් මට්ටමකට දියුණු වෙලා තියෙච්ච නිසා එතකොට මේ වගේ ඇසෙම්බලි භාෂාවෙන් ලියපු වැඩසටහන් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළා ඒ හරහා පරිගණකේ ක්‍රියාත්මක කරන එක මේ දෙවන පරම්පරාවේ පරිගණක ක්‍රමලේඛන භාෂාව තුළදී අපිට දැක ගන්න ලැබිච්ච යුගයක්. ඉතින් මේකෙදි ගත්තොත් මේ යුගයේදී තීච්ච අපිට මේ ආකාරයේ ක්‍රමලේඛන භාෂාවල වාසි සහ අවාසි අපිට තියෙනවා. විශේෂයෙන්ම වාසි ගත්තොත් මේක පරිශීලකයාගේ පැත්තෙන් අපිට තේරුම් ගැනීමට යම් වාසියක්.
තියෙනවා. තේරුම් ගන්න ටිකක් ලේසි. බැලු බැලමට ඉංග්‍රීසි හෝඩියේ යම් යම් විධාන තියෙනවා මේ තුන. සංස්කරණය ඒ වගේම යාවත් කාලීන කරන එක වැරදි හොයාගන්න එක වගේ ලේසි. කොහේ හරි දෝෂයක් තියෙනවා නම් මෙන්න මේ ස්ථානයේ දෝෂයක් තියෙනවා කියන එක හොයාගන්න පුළුවන් හරියටම. ඒ වගේම අපිට මේකේ අවාසිත් තියෙනවා. විශේෂයෙන්ම අවාසියක් තමයි මේ යුගයේදී වෙච්ච පරිවර්තකයක් අවශ්‍යයි. එතකොට මේ පරිවර්තකය තමයි ඇසෙම්බලි භාෂාවෙන් වැඩසටහනක් ලියනකොට ඇසෙම්බ්ලර් කියන්නේ. එතකොට ඇසෙම්බ්ලර් කියන්නේ අතරමැදි පරිවර්තකයා. යා මේ වැඩසටහන යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරලා දෙනවා. ඒ වගේම මේ පළමු පරම්පරාවේ තියච්ච එක දුර්වලතාවයක් තමයි මේ පළමු පරම්පරාවේ ක්‍රමලේඛන භාෂාත් යන්ත්‍ර මත පදනම් වෙනවා. ඒ කියන්නේ මොකක් හෝ පරිගණකයක් අපි තුමු මේ පරිගණකය කියලා. මොකක් හෝ නිෂ්පාදන ආයතනයක පරිගණකයක් කියලා. එතකොට ඒ පරිගණකයේ සඳහා කරන වැඩසටහන අදාළ පරිගණකයේ තුල විතරයි. මේක පළවෙනි පරම්පරාවෙත් තියෙනවා. ඒ වැඩසටහන වෙනත් යන්ත්‍රයක් තුල භාවිතා කරන්න හැකියාවක් නැහැ. ඒකට අපි කියනවා යන්ත්‍ර මත යැපීම. එහෙම නැත්නම් යන්ත්‍ර මත පදනම් වීම කියලා. ඒතර පළවෙනි සහ දෙවෙනි පරම්පරා දෙකම එහෙම නැත්නම් පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා සියල්ල. පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා සියල්ල යන්ත්‍ර මත යැපෙනවා. පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා සියල්ල ඒ කියන්නේ පළවෙනි සහ දෙවෙනි පරිගණක භාෂා පරම්පරා යන්ත්‍ර මතම යැපෙනවා. යන්ත්‍ර මත යැපෙනවා කියන්නේ අදාළ වැඩසටහන හදන යන්ත්‍රය තුල හැර වෙනත් යන්ත්‍රයක භාවිතා කරන්න හැකියාවක් නැහැ. ඒක බොහොම මේ එක සහ දෙක කියන පරම්පරා දෙකේම තීච්ච ප්‍රධාන අවාසියක් විදිහට අපිට දකින්න පුළුවන්. දැන් අපි ඊළඟට කතා කරන්නේ තෙවන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා ගැන විශේෂයෙන්ම. එතකොට තෙවන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා අපි හඳුන්වනවා ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා. තෙවන, සිව්වන සහ පස්වන සියල්ල ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා විදිහට හඳුන්වනවා. සහ මේ භාෂාවල එක විශේෂයක් තියෙනවා. මේවා යන්ත්‍ර මත පදනම් නොවු යන්ත්‍ර මත යැපෙන්නේ නැති පරිගණක භාෂා විදිහට අපි හඳුන්වනවා. එහෙම නැත්නම් පරම්පරාව විදිහට. 1 සහ 2 කියන්නේ යන්ත්‍ර මත යැපුණා. ඉහළ මට්ටමේ කියන්නේ හේතුව තමයි මේ තුන්වෙනි පරම්පරාවෙන් එහාට සියල්ල කිසිම යන්ත්‍රයක් මත යැපෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට Apple පරිගණකයක් හෝ වෙනත් පරිගණකයක් තුල හදන වැඩසටහනක් අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අපි හිතමු ඒක HP වෙන්න පුළුවන්, Dell වෙන්න පුළුවන්. ඒතර ඕනෑම පරිගණකයක් තුල අදාළ පරිගණක වැඩසටහන භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒක පරිගණක යන්ත්‍රය කුමක්ද කියන එක බලපාන්නේ නැහැ අපිට. භෞතික උපාංගය. ඒක Dellද, HPද, Asusද මොකද්ද වර්ගය කියන එක බලපාන්නේ නැතුව අපිට ඕනෑම කම්පියුටර් එකක් තුල මේ වැඩසටහන් භාවිතා කරන්න පුළුවන්. ඒකයි මේ තෙවන පරම්පරාවේ තියෙන විශේෂත්වය. ඒවා අපි ඉහළ මට්ටම කියලා හඳුන්වන්න හේතුව යන්ත්‍ර මත යැපෙන්නේ නැති නිසා. ඒතර තුන්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා විශේෂයෙන්ම අපි හඳුන්වන්නේ පටිපාටි. එහෙම නැත්නම් මේ අනුක්‍රමික භාෂා කියලා. දැන් මේ අනුක්‍රමික භාෂා කියලා හඳුන්වන්නේ තුන්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා අනුක්‍රමිකව ගලාගෙන යනවා. ඒ කියන්නේ භාෂාව ඉහළින් ඉඳන් පහළට පරිගණක වැඩසටහනක් හැදුවට පස්සේ ඒ පරිගණක වැඩසටහන ඉහළින් ඉඳන් පහළට විධාන අනුපිළිවෙලින් අනුක්‍රමිකව ගලාගෙන යනවා. ඒ නිසා තමයි අපි මේවා පටිපාටික භාෂා එහෙම නැත්නම් අනුක්‍රමික භාෂා කියලා හඳුන්වන්නේ. ඒතර මෙතනදී අපි හිතමු මේ තියෙන්නේ පළවෙනි විධානය, මේ තියෙන්නේ දෙවෙනි විධානය, තුන්වෙනි විධානය, 4 5 6 7 පළවෙනි විධානයේ වැඩ කරොත් තමයි දෙවෙනි විධානයේ වැඩ කරන්නේ. දෙවෙනි විධානයේ වැඩ කරොත් තමයි තුන්වෙනි විධානය, හතරවෙනි විධානය, පස්වෙනි විධානය. අපි તો මෙන්න මේ විධාන කීපයක් වැඩ කරන්නේ නැතුව යනවා. එහෙනම් වැඩසටහන මෙන්න මෙතනින් එහාට වැඩ කරන්නේ නැහැ. ඒකයි මේ අනුක්‍රමිකයි කියන්නේ. ගැටලුවකට විසඳුම් ලබා දෙන්නේ අනුක්‍රමිකව. ඒ නිසා තමයි මේවා අනුක්‍රමික එහෙම නැත්නම් පටිපාටි භාෂා විදිහට හඳුන්වන්නේ. ඒ වගේම මේ තුන්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුළුවන්. හරි සරලයි. පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍ය ඉංග්‍රීසියක් පාවිච්චි කරන්නේ. ඒ වගේම යන්ත්‍ර මත යැපෙන්නේ නැහැ. මම මුලින්ම කිව්වා ඕනෑම යන්ත්‍රයක අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. වැඩසටහනක් පරිවර්තනය සඳහා මේ කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රෙටර් කියන සංකල්ප භාවිතයට එනවා.
සම්පාදකයේ සහ අර්ථ වින්‍යාසය කියලා අමතර වැඩසටහන් දෙකක් මේ પરම්පරාවත් එක්ක හඳුන්වා දෙනවා. ඒ වගේම උදාහරණ විදිහට මේ પરම්පරාවේ පැස්කල්, ෆෝර්ට්‍රන්, කොබල් වගේ ඒවා මේ પરම්පරාවේ ආරම්භක ක්‍රමලේඛන භාෂාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන් තුන්වෙනි પરම්පරාවේ ක්‍රමලේඛන භාෂාවල. ඊළඟට අපි බලමු මේ තුන්වෙනි પરම්පරාවේ වාසි සහ අවාසි අපිට බොහෝමයක් තියෙනවා. නමුත් අපි එතනින් කීපයක් කතා කරමු. එකක් තමයි පළවෙනිම වාසිය, ඊටාම ප්‍රබලම වාසියක් තමයි ඇසෙම්බලි භාෂාවේදී සරල ඉංග්‍රීසි විධාන භාවිතා කරාට ඒවා තේරුම් ගන්න අපහසුයි. නමුත් මේ තුන්වෙනි પરම්පරාවේදී ඉංග්‍රීසි වචන කෙටි යෙදුම් නෙමෙයි, ABC ඒ වගේ ඒවා නෙමෙයි, පැහැදිලි කෙටි යෙදුම් වෙනුවට හොඳ වචන ඉංග්‍රීසි භාෂාවේ සම්පූර්ණ වචන භාවිතා කරනවා. Java C වගේ ක්‍රමලේඛන භාෂාවල තියෙන්නේ සාමාන්‍ය අපි ව්‍යවහාරයේ භාවිතා කරන ඉංග්‍රීසි වචන. ඒ නිසා මේක මිනිස්සුන්ට තේරුම් ගන්න ටිකක් පහසුයි. ඒ වගේම කේත ප්‍රමාණය හරි අඩුයි. මොකද මේ සම්පූර්ණ වචන විදිහට අපිට කොටස් විදිහට මේක ලියන්න පුළුවන් නිසා කේත ප්‍රමාණය අඩුයි. ඒ වගේම විශේෂම වාසියක් තමයි මේ කේත අපිට ඕනම යන්ත්‍රයක් තුළ භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ සම්පාදකයේ භාවිතා කරලා අපිට මේක කම්පයිල් කරගත්තට පස්සේ අපිට විවිධ යන්ත්‍රවල මේක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒක අපි කලිනුත් කතා කරා. ඉතින් අවාසි තමයි මෙන්න මේවා අවාසි විදිහට අපිට ගන්න පුළුවන්. සම්පාදකයක් එහෙම නැත්නම් පරිවර්තකයක් ඕනේ. ඒකෙම නැත්නම් අපි කියව කම්පයිලර් එකක්, ඉන්ටර්ප්‍රෙටර් එකක් ඕනේ නැතුව බෑ. හරි. ඒ වගේම විවිධ යන්ත්‍ර සඳහා විවිධ සම්පාදක අවශ්‍ය වෙනවා. අන්න ඒකයි. එතන ගැටලුවක් අපිට තියෙනවා. ඒ කියන්නේ මේ සම්පාදක කම්පයිලර් විවිධ යන්ත්‍ර, ඒ කියන්නේ සමහර විට යන්ත්‍රවල ආකිටෙක්චර් එක එහෙම නැත්නම් සැකැස්ම අනුව විවිධ සම්පාදක ඕනේ කරන්න වෙන්න පුළුවන්. සමහර විට Apple පරිගණකේ AMD පරිගණක, Intel ඒ වගේ යන්ත්‍රය වෙනස් වෙනකොට සමහරවිට සම්පාදකය තමයි අපිට වෙනස් කරගන්න වෙන්නේ. සම්පාදකය තමයි වෙනස් කරගන්න වෙන්නේ. ඒක එක අවාසියක් විදිහට අපිට මේ යුගයේදී තුන්වෙනි પરම්පරාවේදී දකින්න පුළුවන්. හොඳයි, දැන් අපි කතා කරන්නේ සිව්වන පරිගණක પરම්පරාව. එහෙම නැත්නම් හතරවෙනි පරිගණක પરම්පරාව. එතකොට සිව්වෙනි පරිගණක પરම්පරාව කියලා අපි කියන්නේ මේක සුවිශේෂී පරිගණක භාෂා પરම්පරාවක්. මේවා අපි හඳුන්වන්නේ පටිපාටි නොවන, එහෙම නැත්නම් non procedural languages විදිහට. non procedural language. IT කරන ළමයි ගොඩක් වෙලාවට මේ වගේ ඒවා දැනටමත් භාවිතා කරලා තියෙනවා. ඕගොල්ලෝ විශේෂයෙන්ම HTML වගේ ඒවා භාවිතා කරලා තියෙනවා නම් එතකොට HTML කියන්නේ මේ හතරවෙනි પરම්පරාවේ ක්‍රමලේඛන භාෂාව. මේ හතරවෙනි પરම්පරාවේ තියෙන විශේෂම ලක්ෂණයක් තමයි මේ පරිගණක භාෂා પરම්පරාව ඊටාම සරලයි. බොහෝ වෙලාවට සරල ඉංග්‍රීසි යෙදුම් තමයි මේ භාෂාව තුළ භාවිතා වෙන්නේ. සංකීර්ණ ඉංග්‍රීසි යෙදුම් නෑ. ඉංග්‍රීසි භාෂාවෙත් බොහෝම සරල ඉංග්‍රීසි යෙදුම් පාවිච්චි වෙනවා. එහෙම නැත්නම් අපි ඒක හඳුන්වනවා මේ මිනිසාට වඩා සමීප සරල ඉංග්‍රීසි තමයි පාවිච්චි කරන්නේ. ඒ විශේෂයෙන් මේ SQL වගේ ක්‍රමලේඛන භාෂාවක් අයිති වෙන්නේ හතරවෙනි પરම්පරාවට. SQL තියෙන එක විධානයක් ගත්තොත් select all. SQL select all. හරි, select all. ඒතර select all ඒ වගේ එකක් බොහොම සරල ඉංග්‍රීසි යෙදුමක්. ඒ සංකීර්ණ දෙයක් නෑ. ඒ වගේ බොහොම සරල යෙදුම් තමයි මේකෙදි භාවිතා වෙන්නේ. ඒ වගේම මේක අපි non procedural language එකක්. පාටිපාටි නොවන භාෂාවක් කියලා හඳුන්වන්න හේතුව තමයි අපි කලින් කතා කරා තුන්වෙනි પરම්පරාවේ ක්‍රමලේඛනයක් එහෙම නැත්නම් පරිගණක වැඩසටහනක් ගත්තාම ඉහළ ඉඳන් පහළට අනුක්‍රමිකව තමයි මේක ගලාගෙන යන්නේ. විධාන 1 2 3 4 5 6 7 8 ඔය විදිහට පහළට අනුක්‍රමිකව පිළිවෙලට මම කලිනුත් කිව්වා එක වැඩ කරොත් දෙක වැඩ කරනවා, ඒක වැඩ කරොත් 3 4 ඔය විදිහට පහළට ගලාගෙන යනවා. ඒවට අපි කියනවා procedural language, අනුක්‍රමික භාෂා. නමුත් මේ පටිපාටි නොවන අනුක්‍රමික නොවන භාෂාවක් කියන්නේ මෙන්න මේ පිළිවෙල වැඩක් නැහැ.
බලන්නේ වැඩසටහනක අනුක්‍රමිකව ගලාගෙන යාම නෙමෙයි වැඩසටහන ක්‍රියාත්මක කිරීම. දැන් HTML වගේ එකක් ඔයගොල්ලෝ දන්නවා ඇති. සමහර ස්ථානයක කේත කීපයක් හරියට නැති වුණත් මේ හරියට වැඩ කරන කොටස් ටික හරි අපිට බලා ගන්න පුළුවන්. හරියට වැඩ කරන කොටස් ටික හරි බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක අනුක්‍රමිකයි නම් එහෙම හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. අනුක්‍රමික නොවන නිසා අපිට නිවැරදිව වැඩ කරන කේත කොටස හරි අපිට view කරන්න පුළුවන්. HTML වෙබ් පිටුවක ඔයගොල්ලෝ දැකලා සමහර කොටසක් වැඩ කරන්නේ නැත්නම් ඒක හැරි ඊටු ටික අපිට වෙබ් බ්‍රවුසර් එකේ බලා ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේවා non procedural language. පටිපාටි එහෙම නැත්නම් අනුක්‍රමික නොවන භාෂා කියලා හඳුන්වන්නේ. විශේෂයෙන්ම මේ යුගයේ භාෂා මේ සංවර්ධනය සඳහා මේ එහෙම නැත්නම් වැඩසටහන් සංවර්ධනය කරන්න ගත වෙන කාලය හරි අඩුයි. බොහොම ලේසියෙන් කෝඩ්ස් කරන්න පුළුවන් ලොකු වෙලාවක් යන්නේ නැහැ. මේ වගේ භාෂා භාවිතා කරන ගොඩක් වෙලාවට දත්ත සමුදා නිර්මාණය කරන්න විශේෂයෙන්ම SQL එකෙන් වාර්තා හරි දත්ත හැසිරවීම ඒත් එක්කම graphical user interface GUI වැඩසටහන් හරි ඒ වගේම වෙබ් සංවර්ධනය ඒ වගේ අවස්ථාවලදී වැඩිපුර පාවිච්චි කරන්නේ හතරවෙනි පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා. විශේෂයෙන්ම අපි උදාහරණ කීපයක් විදිහට ගත්තොත් ඔයගොල්ලෝ දන්න ඒවා තියෙනවා HTML CSS මේවා හතරවෙනි පරම්පරාවට අයිති වෙන්නේ. SQL XML වගේ ඒවා හතරවෙනි පරම්පරාවට අයිති වෙන්නේ. මේවා අනුක්‍රමික නොවන ක්‍රම ලේඛන භාෂා. තව බොහෝමයක් තියෙනවා මේ වගේ. අපි බැලුවොත් හතරවෙනි පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂාවල වාසි සහ වාසි අපි මුලින්ම වාසි ටික අපි බැලුවොත් අපිට මේ විශේෂම වාසි විදිහට දැක ගන්න පුළුවන් මේක මේ යුගයේ පරම්පරාව එහෙම නැත්නම් මේ යුගයේ ක්‍රම ලේඛන භාෂා ඉගෙන ගන්න සහ තේරුම් ගන්න එක හරි ලේසියි. බොහොම කෙටි කාලයකදී මේක ඉගෙන ගන්නත් පුළුවන් තේරුම් ගන්නත් පුළුවන්. ඒ වගේම නිර්මාණය සඳහා අපිට යෙදුමක් එහෙම නැත්නම් පරිගණක වැඩසටහනක් මේවා භාවිතා කරලා හදනවා නම් අඩු කාලයක් ගත වෙන්නේ. ඒ වගේම දෝෂ වලට තියෙන ඉඩ අඩුයි. වැඩසටහන සරලයි නම් දෝෂ බොහෝ වෙලාවට අඩුවෙන් තමයි දකින්න හම්බෙන්නේ. ඒ වගේම අපිට අවාසි විදිහට මේකෙදි දකින්න පුළුවන් අපිට මේ ලොකු මෙමරි එකක් ඕනේ වෙනවා. RAM ධාරිතාවයක් ඕනේ වැඩි RAM ධාරිතාවයක්. විශේෂයෙන් SQL වගේ එකක් භාවිතා කරනකොට ලොකු RAM ධාරිතාවයක් අපිට ඕනේ කරනවා. ඒ වගේම දෘඩාංග පිළිබඳ දුර්වල පාලනය. ඒ කියන්නේ මේ හතරවෙනි පරම්පරාවේ පරිගණක ක්‍රම ලේඛන භාෂා මගින් දෘඩාංග පාලනය කරන්න තියෙන අවස්ථාව ටිකක් අඩුයි. මොකද දෘඩාංග වලට සමීප භාෂා තමයි යන්ත්‍ර භාෂාව, ඇසෙම්බලි භාෂාව. නමුත් හතරවෙනි පරම්පරාවට එනකොට මේ දෘඩාංග වෙත ප්‍රවේශ වෙන්න තියෙන දුර වැඩි. ඒ නිසා තමයි මේ දුර්වල පාලනයක් තියෙනවා කියලා කියන්නේ. අඩු නම්‍යශීලී බව. ඒ කියන්නේ දෘඩාංගත් එක්ක වැඩ කරනකොට නම්‍යශීලී බව අඩුයි. ඒ කියන්නේ අපි මේක සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන සරලම භාෂාව. ඒක තමයි මේකේ තියෙන ගැටලුව. මේක යන්ත්‍රයට තේරුම් ගන්න තියෙන හැකියාව බොහොම අපහසුයි. මොකද යන්ත්‍රයට මේක බොහොම යන්ත්‍ර භාෂාවටම පරිවර්තනය කරන්න ඕනේ. ඒක අපි අඩු නම්‍යශීලී බවක් කියලා කියන්නේ. දැන් අපි කතා කරමු අවසාන පරිගණක ක්‍රම ලේඛන භාෂා පරම්පරාව පිළිබඳව. ඒ තමයි පස්වෙනි පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා. පස්වෙනි පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා කියලා අපි හඳුන්වන්නේ සුවිශේෂීම පරිගණක ක්‍රම ලේඛන භාෂා පරම්පරාවක්. අපි ගොඩක් වෙලාවට පස්වෙනි පරම්පරාවේ පරිගණක පිළිබඳව කතා කරනකොට කතා කරනවා කෘත්‍රිම බුද්ධිය පිළිබඳව. එතකොට අන්න ඒ වගේ කෘත්‍රිම බුද්ධි යෙදුම් නිර්මාණය කරන්න එහෙම නැත්නම් රොබෝවරු එහෙම නැත්නම් ස්වයං පරිපාලනය වන වැඩසටහන් නිර්මාණය සඳහා හදපු සුවිශේෂී පරිගණක වැඩසටහන් අපි හඳුන්වනවා. එහෙම නැත්නම් මේ ක්‍රම ලේඛන භාෂා පස්වෙනි පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා කියලා. එතකොට මේ පස්වෙනි පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා ගොඩක් වෙලාවට කෘත්‍රිම බුද්ධි සංකල්පයේ මත තමයි පදනම් වෙලා තියෙන්නේ. මොකද පස්වෙනි පරම්පරාවේ පරිගණකත් කෘත්‍රිම බුද්ධි සංකල්පය එහෙම නැත්නම් AI artificial intelligence කියන සංකල්පයේ මත පදනම් වෙලා තියෙන නිසා. ඊටත් වඩා මේකේ තියෙන සුවිශේෂීම කාරණයක් තමයි මේ පස්වෙනි පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා නිර්මාණය වෙන්නෙම සුවිශේෂී ගැටලු විසඳීම සඳහාමයි. සුවිශේෂී ගැටලු.
එතකොට ගැටලුවක් කියලා හඳුන්වන්නේ දැන් අපි දන්නවා අපි ඕනෑම පරිගණක වැඩසටහනක් හදන්නේ මොකක් හෝ ගැටලුවක් ආවොත්. මොකක් හෝ ගැටලුවක් ආවොත් තමයි අපි පරිගණක වැඩසටහනක් සකසන්නේ. එහෙම නැතුව අපි පරිගණක වැඩසටහන භාවිතයක් කරන්නේ නැහැ මන් දන්න විදිහට. එහෙම ඕනෑම පරිගණක වැඩසටහනක් නිර්මාණය කරනවා එක කරන්නේ අපි මුහුණ දෙන කවුරු හෝ මුහුණ දෙන සුවිශේෂී ගැටලුවක් විසඳීම සඳහා. මොකක් හෝ ගැටලුවකට විසඳුමක් තමයි පරිගණක වැඩසටහනක් කියන්නේ. සරලවම ගත්තොත් දැන් මේ දවස් වෙනකොට මුහුණ දීලා තියෙන ගැටලුවක් තමයි අපේ රට මේ තෙල් අර්බුදය. එතකොට මේ තෙල් අර්බුදයට විසඳුමක් විදිහට හඳුන්වා දීලා තියෙනවා. හඳුන්වා දෙන්න යනවා ඉස්සරහදී මේ තෙල් කෝටා එකක් එහෙම නැත්නම් හැමෝටම තෙල් ලබා දීම තෙල් ලබා ගන්නට පිළිබඳ වාර්තා තියාගන්න පරිගණක වැඩසටහනක් හඳුන්වා දෙන්න යනවා. එතකොට මේ පරිගණක වැඩසටහන හඳුන්වා දෙන්න හේතුව උනේ අපි මුහුණ දීපු ගැටලුවක්. ගැටලුව තමයි මේ තෙල් ටික අපිට හරියට බෙදා ගන්න බෑ. සමහරු ගහ ගන්න මිනිස්සු තෙල් ගහ ගන්නවා පෝලිං වල හැමදාම ඉඳලා තෙල් නැති මිනිස්සුන්ට තෙල් ඇත්තෙම නැහැ. ඒතර හැමෝටම තෙල් ලැබීම තහවුරු කරන්න තමයි මේ වැඩසටහන හදන්නේ. ඒතර අන්න ගැටලුවක්. ගැටලුවකට විසඳුමක්. එතකොට ඒ වගේ මේ පස්වෙනි පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා අන්න ඒ වගේ කවුරුන් හෝ මුහුණ දෙන සුවිශේෂී ගැටලු සඳහා විසඳුම් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට මේ යුගයේ ක්‍රම ලේඛන භාෂා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ප්‍රෝග්‍රෑමර්ට. එහෙම නැත්නම් ක්‍රම ලේඛන හදන කෙනාට තියෙන වැඩ කොටස අඩු කරන්න. මොකද සාමාන්‍ය පරිගණක වැඩසටහනක් හදනකොට සාමාන්‍ය ක්‍රම ලේඛන භාෂාවකදී සිද්ධ වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියන කෙනා තමයි ඔක්කොම හිතන්නේ. එයා හිතන විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක හැදෙන්නේ. නමුත් මෙතනදී ප්‍රෝග්‍රෑමර් එහෙම නැත්නම් ක්‍රම ලේඛකයා ගේ වැඩ කොටස අඩු කරලා එයාට පුළුවන් කොන්දේසි සහ සීමාවන් මේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට හදලා ඕනේ. හරි. එයා කොන්දේසි ටික සහ සීමාවන් දුන්නාම මේ පරිගණක වැඩසටහන් තුලින්ම ඒකට ගැළපෙන විසඳුම් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒතර ඒ වගේ අදහසක් තමයි මේ ක්‍රම ලේඛන භාෂාවල තියෙන්නේ. ප්‍රෝග්‍රෑමර්ට තියෙන වැඩ ටික අඩු කරලා. දැන් අපි දන්නවා කෘත්‍රිම බුද්ධිය කියන්නේ එයාට ස්වයංක්‍රීයව හිතන්න පුළුවන්. එහෙනම් ඒ ස්වයංක්‍රීයව හිතන්න පුළුවන් රොබෝ කෙනෙක්ව හදන්න ඕනේ නම් අපිට ඒ වගේම ක්‍රම ලේඛන භාෂාත් ඕනේ කරනවා. ඒතර පස්වෙනි පරම්පරාව. ඒතර මේ ක්‍රම ලේඛන භාෂාව පිළිබඳව 1980 වගේ කාලේ ඉඳන්ම ලෝකේ කතා බහ කරලා තියෙනවා. ඒ වගේම 1990 විතර වගේ මේ පිළිබඳව පරීක්ෂණ බොහෝමයක් පැවැත්විලා තියෙනවා. ඒ අනුව වර්තමානයේ වෙනකොට අද ලෝකේ භාවිතා වෙනවා ප්‍රෝලොග් ලිප්ස් වගේ මර්කරි වගේ ක්‍රම ලේඛන භාෂාවන් පස්වෙනි පරම්පරාවේ එහෙම නැත්නම් මේ ස්වයංකෘත AI ක්‍රමවේදයේ පදනම් වෙච්ච ක්‍රම ලේඛන භාෂා. අපි බැලුවොත් මේ ක්‍රම ලේඛන භාෂා පස්වෙනි පරම්පරාවේදී අපිට තියෙන වාසි සහ අවාසි ගත්තොත් දැන් විශේෂයෙන්ම වාසි ගත්තොත් මේ යන්ත්‍ර වලට තීරණ ගන්න දෙන්න පුළුවන්. ඒකත් ලේසියි. මිනිස්සු මැදිහත් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තීරණ ගන්න පුළුවන්. ගැටලුවක් විසඳීමට ක්‍රම ලේඛක උත්සාහය අඩු කරනවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමර්ගේ වැඩ ටික අඩු කරන්න පුළුවන්. හරි. ඒ වගේම මේ ඉගෙනීමට සහ භාවිතා කිරීමට මේ තුන්වෙනි පරම්පරාව හතරවෙනි පරම්පරාවට වඩා මේක ලේසි. මේක ලේසි ක්‍රම ලේඛන භාෂා පරම්පරාවක් 3 සහ 4 කියන ඒවට වඩා මේක ටිකක් ලේසි එකක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ වගේම ගත්තොත් මේකේ අවාසි ගත්තොත් සංකීර්ණ සහ දිගු කේත විශාල ප්‍රමාණයේ කේත සහ වැඩි සම්පත් අවශ්‍ය කරන අතර ඒවා මිල අධික වේ. ඒ කියන්නේ ලොකු මතක ධාරිතාවයන් සහ ඉහළ මට්ටමේ දෘಢාංග අවශ්‍යතාවයන් මේ වගේ ක්‍රම ලේඛන භාෂා භාවිතා කිරීමේදී තියෙනවා. සමහරවිට ඒ වගේ ඒවා ටිකක් මිල අධික වෙන්න පුළුවන්. ඒ වගේ පරිගණක අවශ්‍යතා සපුරා ගැනීම. හොඳයි මෙතනදී අපි කතා කරනවා මේ පස්වෙනි අණු එකක යටතේ ක්‍රම ලේඛන පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය හඳුනා ගැනීම සහ ඒ අවශ්‍යතාවය. දැන් අපි කලින් කතා කරා පරිගණක භාෂා පරම්පරා පහක්. මේ පරිගණක භාෂා පරම්පරා පහෙන් 1 2 3 4 5 කියන පළමු පරම්පරාව හැර අනිත් හැම පරම්පරාවකදීම අදාළ වැඩසටහන යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ යුතුයි.
පරිගණක වැඩසටහනක් අපි ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙනවා නම් ඒ වැඩසටහන පරිගණකයට තේරෙන භාෂාවට පරිවර්තනය කරන්න ඕනේ. ඒතර ඒකට භාෂා පරිවර්තක භාවිතා කරනවා. විශේෂයෙන්ම පළවෙනි પરම්පරාව විතරයි වැඩසටහනත් යන්ත්‍ර භාෂාවෙන් ලියන්නේ යන්ත්‍රයටත් යන්ත්‍ර භාෂාව තේරෙනවා. නමුත් දෙවනි પરම්පරාව ඇසෙම්බලි භාෂාවේදී ඇසෙම්බ්ලර් කියන එක භාවිතා වෙනවා. සහ ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවලදී සම්පාදකය හෝ අර්ථ වින්‍යාසය කියන දෙකෙන් එකක් භාවිතා වෙනවා. එතකොට පරිගණක භාෂාවක අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් ඔය භාෂා પરම්පරා හතරෙදී යන්ත්‍ර භාෂාව හැර අනිත් හැම තැනකදීම ඉංග්‍රීසි භාෂාවෙන් තමයි වැඩසටහන ලියන්නේ. ඒක ට්‍රාන්ස්ලේටර් ප්‍රෝග්‍රෑම් එකක්. එහෙම නැත්නම් අපි කියනවා මොකක් හෝ භාෂා පරිවර්තන කුමුදුකාංගයක් මේක 101 වලට යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරාම ඒක පරිගණකය තුලින් අපිට දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් පරිගණකය තුල ඒක ක්‍රියාවට නංවන්න පුළුවන්. ඕක අපි සාමාන්‍ය පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය විදිහට හඳුන්වනවා. ඒතර මේ ක්‍රමවේදයේදී අපිට දේවල් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම දැනගත යුතු දේවල්. ඕනෑම පරිගණක වැඩසටහනක් අපි ලියනකොට ඒ වැඩසටහනේ මූලකේතය. එහෙම නැත්නම් අපි මේ වැඩසටහන ලියපු පළවෙනි ෆයිල් එක එහෙම නැත්නම් වැඩසටහන අපි හඳුන්වන්නේ ප්‍රභවකේතය. source code එක කියලා. ඒක තමයි වැඩසටහන. source code එක. ඒතර මේ source code එක පරිවර්තකයක් මගින් භාෂා පරිවර්තකයක්. එතකොට මෙතනදී අපිට කම්පයිලර් එක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටර්ප්‍රෙටර් එක තියෙන්න පුළුවන්. අර්ථ වින්‍යාසය තියෙන්න පුළුවන්. ওই දෙකෙන් එකක් මේක හරවන යන්ත්‍ර කේතයකට. ඒතර මේ යන්ත්‍ර කේතය අපි හඳුන්වනවා මැෂින් කෝඩ් එක. එහෙම නැත්නම් වස්තු කේතය කියලා අපි හඳුන්වනවා. මේ මැෂින් කෝඩ් එක සාමාන්‍ය පරිගණකයකට ඍජුව කියවන්න පුළුවන්. ඕක තමයි පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේදී සරලව සිද්ධ වෙන්නේ. හැබැයි වර්තමානයේදී සමහර වෙලාවට ටිකක් මේ ශිල්ප ක්‍රමේදී යම් යම් තැන් වෙනස් වෙන්න පුළුවන්. ඒකත් මතකේ තියාගන්න ඕනේ. විශේෂයෙන්ම වර්තමාන මේ ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා තුලදී අපි පරිගණක වැඩසටහන ලියපු මූලකේතේ එහෙම නැත්නම් අපි කියන source code එක. මේ source code එක භාෂා පරිවර්තකයක් භාවිතා කරලා අපි හිතමු මේක ලියලා තින්නේ Java කියන ක්‍රම ලේඛන භාෂාවෙන් කියලා. Java ක්‍රම ලේඛන භාෂාවෙන්. එහෙනම් මෙතන මේ Java ක්‍රම ලේඛන භාෂාවට අදාළ කම්පයිලර් කෙනෙක් ඉන්නවා. අපි හිතමු එයා Java කම්පයිලර්. එයා මේක මැෂින් කෝඩ් එකකට හරවනවා. හැබැයි වර්තමානයේ මේ ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවලදී මේ මැෂින් කෝඩ් එක මේක 100%ක්ම යන්ත්‍ර භාෂාව නොවෙන්න පුළුවන්. 100%ක්ම යන්ත්‍ර භාෂාව නෙමෙයි අපි ඒවා හඳුන්වනවා විශේෂයෙන්ම බයිට් කෝඩ් කියලා. බයිට් කෝඩ්. ඒතර මේක 100%ක්ම යන්ත්‍ර භාෂාව නෙමෙයි. මේක බයිට් කෝඩ් එකක්. එතකොට මේ බයිට් කෝඩ් එක පරිගණකයක් තුලදී කියවන්න පුළුවන්. හැබැයි ඕනෑම පරිගණකයකට කියවන්න බෑ. හැබැයි මේ පරිගණකයට මේ බයිට් කෝඩ් එක 100%ක් යන්ත්‍ර භාෂාවට හරවලා දෙන්න අපිට ඕනි කරනවා virtual machine කියලා මෘදුකාංගයක්. විශේෂයෙන්ම එතකොට අපි මේක Java නම් අපි භාවිතා කරන මෘදුකාංගය ක්‍රම ලේඛන භාෂාව. එහෙනම් මෙතනට ඕනි කරනවා Java virtual machine එකක්. ඒක මෘදුකාංගයක්. විශේෂයෙන්ම මේක මෙහෙයුම් පද්ධතියත් එක්ක අන්තර්ගත කරලා තියෙනවා. Windows නම් Windows හෝ අපි භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය එක්ක ඒකට අදාළ virtual machine එකක්. ඒතර මේ byte code එක ඉතුරු ටික යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරලා පරිගණකයට තේරුම් කරලා දෙන්නේ මේ virtual machine එක. එතකොට මේ ක්‍රමවේදයට වඩා මේක ටිකක් වෙනස්. එතකොට මේක අපි හඳුන්වනවා මේ byte code එක. එතකොට මේ byte code එක තමයි වැඩසටහන virtual machine එකක් භාවිතා කරලා කියවීමට ලක් කරන්නේ. වර්තමානයේ ක්‍රම ලේඛන භාෂා මේ ශිල්ප ක්‍රමයක් පාවිච්චි කරනවා. අපි දැන් බලමු මේ සම්පාදකය සහ අර්ථ වින්‍යාසය. කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රෙටර් කියන දෙකේ වාසිය මුලින්ම අපි සම්පාදකේ වාසිය මොනවද කියලා බලමු. ඉතින් පළවෙනිම වාසියක් තමයි අපිට සම්පාදකයේදී හඳුනා ගන්න පුළුවන්. සම්පාදකය සමස්ත වැඩසටහනම එකවර
අපි කම්පයිලර් එකක් කියලා කියන්නේ සම්පූර්ණ වැඩසටහනේ සියලු විධාන සියලුම විධාන එකවරකදී යන්ත්‍ර භාෂාවට හරවනවා. ඒක තමයි නිර්වචනය. එතකොට විධාන පේලි කියන එක භාවිතා කරන්න එපා. පරිගණක වැඩසටහනක පේලි කිව්වොත් මේ එකයි. නමුත් විධානයක් සමහරට මේ පේලි දෙකක් වෙන්න පුළුවන්. ඒතර නිර්වචනය තමයි අපි මේ සම්පාදකය කියන්නේ පරිගණක වැඩසටහනක සියලු විධාන එකවර යන්ත්‍ර භාෂාවට හරවනවා. ඒක තමයි සම්පාදකයක් කරන්නේ. එතකොට සමස්ත වැඩසටහනේ සියලු විධාන ටික සම්පාදකය එකපාර යන්ත්‍ර භාෂාවට හරවනවා. ඔක තමයි සම්පාදකය. එතකොට ඔකේ වාසි අවාසි බැලුවොත් අපි වාසි විදිහට අපිට ගත්තොත් ගොඩක් වෙලාවට අපිට අඳුර ගන්න පුළුවන් මේ වැඩසටහනම එකපාර යන්ත්‍ර භාෂාවට හරවන්න යන නිසා මේ යන්ත්‍ර භාෂාවට හැරවීමේදී මේකේ වැරදි තියෙනවා නම් කලින් හඳුන ගන්න පුළුවන්. වැරදි කල් තියා හඳුනා ගන්න පුළුවන්. මොකද එකපාරනේ මේක කම්පයිල් කරන්න යන්නේ. දෝෂයක් තිබුණොත් කලින් හඳුන ගන්න පුළුවන්. ඊළඟට තමයි ඊළඟ වාසිය මේ කම්පයිලර් යන්ත්‍ර භාෂාවට හරවපු විධානයක් තමයි CPU එක රන් කරන්නේ. එතකොට CPU එකට මේ කම්පයිල් කරපු වැඩසටහන් වේගවත්ව ධාවනය කරන්න පුළුවන්. කම්පයිල් කරපු වැඩසටහන් වේගින් CPU එකට ධාවනය කරන්න පුළුවන්. ඒතර අර්ථ වින්‍යාසයට වඩා කම්පයිල් කරලා තියෙන එහෙම නැත්නම් සම්පාදකයෙ මගින් සම්පාදනය කරපු පරිගණක වැඩසටහන් වේගයෙන් ධාවනය කරන්න පුළුවන්. ඊළඟ වාසිය තමයි අපි මූලකේතය එහෙම නැත්නම් මූලාශ්‍ර කේතය source file එක කම්පයිල් කරාට පස්සේ මෙන්න මේ වගේ යන්ත්‍ර කේතයක් තමයි පරිශීලකයාට ලැබෙන්නේ exe ෆයිල් එකක් නේ යන්ත්‍ර කේතයක්. එතකොට මේ මූල වැඩසටහන නැත්නම් මූලාශ්‍ර කේතය මේ නිෂ්පාදකයාට හරි මේ මුල් කේතේ ලියපු පුද්ගලයාට ආරක්ෂා කරගන්න පුළුවන්. මේක පරිශීලකයාට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. විශේෂ පරිගණක වැඩසටහන් හදපු විදිහ ආරක්ෂා සහිතව තියෙන්න ඕන. එහෙම නැත්නම් මේක වෙන පුද්ගලයන්ට ඒ වගේ අනුපිටපත් වැඩසටහන් නිර්මාණය කරන්න පුළුවන්. ඒක මේකේ එක වාසියක්. ඊළඟට බලමු මේ සම්පාදකයක් භාවිතා කරලා පරිගණක වැඩසටහන් නිර්මාණයදී සිද්ධ වෙන්න පුළුවන් අවාසි මොනවද? ඒ අවාසි තමයි මම කලිනුත් කිව්වා මේ වැඩසටහනම එකවර සම්පාදනය කරනවා. කියන්නේ මේ වැඩසටහන සමස්ත වැඩසටහන කම්පයිල් කරන්න සමහරට ලොකු කාලයක් පැය ගණන් සමහරට දවස් ගණන් යන වැඩසටහනුත් තියෙනවා. වැඩසටහනේ විශාලත්වය අනුව සම්පාදනය කරන්න ගත වෙන කාලය. ඒතර අධික කාලයක් ගත වීම මේක එක අවාසියක්. සම්පාදනය සඳහා අධික කාලයක්. ඊළඟ අවාසිය තමයි දැන් අපි එහෙම සම්පාදනය කර ඉන්නකොට මේ වැඩසටහනේ අවසානයේ දක්වා කම්පයිල් වෙලා ඒ හරියදි වැරද්දක් හම්බ වෙනවා. ඒතර සම්පාදනයේ එහෙම නැත්නම් කම්පයිල් කරන එක එතනින් නතර කරලා වැරද්ද හදලා ආයි කම්පයිල් කරන්න වෙනවා. අපි තුමු දවසක් විතර ගිහිල්ලා කම්පයිල් කරන්න. ඒ වැරද්ද හදලා කම්පයිල් කරන තර දවසේ වැඩි දවස් දෙකක් විතර යන්න පුළුවන්. එතකොට ඒකත් මේ සම්පාදකයේ භාවිතා කිරීමේ අවාසියක්. ඒ වගේ අවාසි සහගත තැන් මේකෙදි තියෙන්න පුළුවන් සහ විශේෂම එක අවාසියක් තමයි මේ කම්පයිලර්ස් සම්පාදක භාවිතා කරනකොට අධික මතකයක්. මොකද මේ කම්පයිලින් ප්‍රොසෙස් එකට අධි මතකයක් අවශ්‍ය කරනවා. ඒතර අධි මතක භාවිතයක් මෙතනදි සිද්ධ වෙනවා. අධි මතක භාවිතා ඒ කියන්නේ ලොකු RAM එකක් සහිත කම්පියුටර් එකක් හෝ ඒ අදාළ භාවිතා කරන පරිගණක උපාංගවල මතක ධාරිතාවේ ටිකක් වැඩියෙන් තියෙන්න ඕනේ. හොඳයි. ඊළඟට අපි බලමු අර්ථ වින්‍යාසය ඉන්ටර්ප්‍රෙටර් එක. ඒතර මේ ඉන්ටර්ප්‍රෙටර් එකක් කියන්නේ අර සම්පාදකයේ ප්‍රතිවිරුද්ධ එක. සම්පාදකය වැඩසටහනක සියලු විධාන එකවර යන්ත්‍ර භාෂාවට හැරවුවා අර්ථ වින්‍යාසය කරන්නේ විධානයෙන් විධානය. පේලියෙන් පේලිය නෙමෙයි. විධානයෙන් විධානය. විධානයෙන් විධානය. කියන්නේ මෙයා කරන්නේ මේක හයි ලෙවල් ලැන්ග්වේජ් එකකින් අපි ලියලා තියෙන මොනවා හෝ පරිගණක වැඩසටහනක විධාන තියෙනවා. පේලි නෙමෙයි විධාන. අපිට මේ තියෙන එක විධානයක්. ඒතර ඉන්ටර්ප්‍රෙටර් එක මේ විධානය අරගන්නවා යන්ත්‍ර භාෂාවට හරවනවා. අපිට මේ පේලි දෙකකින් ලිව්වොත් මේක තනි විධානයක්. එහෙනම් මේ විධානය අරගන්නවා ඒක
යන්ත්‍ර භාෂාවට හරවනවා ක්‍රියාත්මක කරනවා. යන්ත්‍ර භාෂාවට හරවනවා රන් කරනවා. යන්ත්‍ර භාෂාවට හරවනවා මේක රන් කරනවා. ඒතර ඊළඟ විධානය අරගන්නවා. ඒක යන්ත්‍ර භාෂාවට හරවනවා. ඒක රන් කරනවා. විධානය තමයි පරිවර්තනය කරන්නේ. එකපාර නෙමෙයි. විධානය අර්ථ වින්‍යාසය. ඒතර මේ විවිධ ක්‍රම ලේඛන භාෂාවල පරිවර්තනය සඳහා භාවිතා කරන පරිවර්තන මෘදුකාංගය වෙන. සමහර ඒවා අර්ථ වින්‍යාස, සමහර ඒවා සම්පාදක. සමහර ක්‍රම සුවිශේෂ අවස්ථා තියෙනවා. සමහර ක්‍රම ලේඛන භාෂා මේ දෙකෙන්ම පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාත් තියෙනවා. අපි ඊළඟට බලමු මේ අර්ථ වින්‍යාසයේ වාසි සහ අවාසි ටිකත් අපි කතා කරමු. මොනවද මේකේ තියෙන වාසි සහ අවාසි කියලා. විශේෂයෙන්ම ගත්තොත් අර්ථ වින්‍යාසය භාවිතා කරනකොට අපිට තියෙන වාසියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේ ක්‍රමයට විධානෙන් විධානය ධාවනය කරනකොට අපිට ලොකු මතකයක් ඕනේ කරන්නේ. අඩු මතක. මේක ප්‍රධාන වාසියක් ගත්තොත් අපි අඩු මතක ධාරිතාවයකදී අපිට මේ වැඩ කරගන්න පුළුවන්. අඩු මතක ධාරිතාවයක් තමයි ඕනේ. හරි. සමස්ත වැඩසටහන එකපාර මේ පරිවර්තනය කරන්න යන්නේ වාසිය. ඒ වගේම මේ විශේෂයෙන් වෙබ් යෙදුම් වලදී අපිට ලොකු මතක ධාරිතා එක්ක වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා වෙබ් පාදක යෙදුම් බහුතරයක භාවිතා කරන්නේ අර්ථ වින්‍යාසය. වෙබ් පාදක යෙදුම් සඳහා පහසුවෙන් මේක පාවිච්චි කරන්න පුළුවන් අර්ථ වින්‍යාසය. දැන් අපි බලමු මේ අර්ථ වින්‍යාසය. එහෙම නැත්නම් ඉන්ටර්ප්‍රෙටර් එකේ අවාසි මොනවද කියලා. විශේෂයෙන්ම ගත්තොත් ඒක අවාසියක් තමයි. දැන් මෙතනදී අපිට මේ මූලකේතේ තියෙන්න ඕනේ. මූලකේතේ විධානෙන් විධානය තමයි මෙයා ධාවනය කරන්නේ. ඒතර මූලකේතේ ඔය විදිහට තිබුණොත් වැඩසටහන මෙතන අර්ථ වින්‍යාසය පරිවර්තනය කරනවා යන්ත්‍ර භාෂාවට ඒක ධාවනය කරනවා. එතකොට මෙතනදී මේ මූලකේතය ලබා දෙන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් HTML ડોකියුමන්ට් එකක් අපිට ඒක view කරලා බලන්න නම් ඒ HTML ලේඛනය අපි ළඟ තියෙන්න ඕනේ. ඒතර ඒ වගේ එකක් පරිශීලකයට හදා ගන්න පුළුවන්. එතකොට ඒක හදපු විදිය හොයා ගන්න පුළුවන්. ඉතින් ඒක එක පැත්තකින් අවාසියක් විදිහට අපිට දකින්න පුළුවන්. මූලකේතය පරිශීලකයා වෙත ලැබීම. මූලකේතය. නැත්නම් මූලාශ්‍රකේතය. source code එක. එක එකක්. ඊළඟ අවාසිය තමයි මූලකේතයේ ඍජුව තමයි ධාවනය කරන්නේ source code එක. source code එක ඍජුව ධාවනය කරනකොට මේ source code එකේ මොන හරි වැරදි අඩුපාඩු තිබුණොත් program එක run වෙනකොට තමයි මේවා අපිට දකින්න ලැබෙන්නේ. ඒවට අපි කියනවා run time errors. ධාවනය වන වෙලාවේදී සමහරට වැරදි එන්න පුළුවන්. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි වැඩසටහනක වැරදි ධාවනය වෙන වෙලාවේ හොයාගන්න ලැබෙන එක. මේ ක්‍රමයේදී එහෙම වෙන්න පුළුවන්. සහ වැඩසටහන ධාවනය වෙන්න ගත වෙන කාලය ටිකක් වැඩි. මොකද source code එක අරගන්න ඕනේ. ඒක යන්ත්‍ර භාෂාවට හරවන්න ඕනේ. රන් කරන්න ඕනේ. හැබැයි සම්පාදකයේදී මේ source code එක පරිවර්තනය කළා තියෙනවා මේක තමයි ධාවනය කරන්නේ. ඒතර එතනදී පියවර 2යි මෙතනදී පියවර 3ක් තියෙනවා. ඒ නිසා වැඩසටහන ධාවනය වෙන්න ගත වෙන කාලය ටිකක් සම්පාදකයට වඩා වැඩි. ඔය අවස්ථ තුන විශේෂයෙන්ම අපිට මේකෙන් දකින්න පුළුවන්.